චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අද මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි මේ ධර්මානුශාසනාවෙන් විමසලා බලන්නේ උතුම් සීලයක තියෙන වටිනාකම. ඒ වගේම නිවසේ හෝ ඔබ විදේශගතව හිටියත් ඔබ ලෝකෙ කොහෙ හිටියත් උතුම් සීලයක් ආරක්ෂා කිරීමත් විශේෂයෙන් උතුම් පුන් පොහෝ දවසකට පසළොස්වක පෝය දවසකට ගෙදර ඉඳන් හරි උපෝසත සීලයේ සමාදන්වීමේ වටිනාකම. පිංගතුනි, අපි දන්නවා මේ කාලය තුළ ලෝකයේ පුරාම මේ පැතිරීගෙන යන වසංගතය. අපි දන්නවා ලෝකයේ කෝටි 700කට අධික ජනතාවක් ජීවත්වෙන අද මේ ලෝකයේ මොනතරම් පිරිසක් මේ රෝගෙන් අසරණ වෙලාද. ලෝකයේ දියුණුම කියපු රටවල් කෝටි ගණනක් මනුස්්‍යයන් ජීවත්වෙන රටවල් අද මේ වෙනකොට සංඛ්‍යාලේඛනවල පමණක් ඇත්තටම ගත්තොත් අපි කවුරුත් දන්නවා මේ වසංගතයට ගොදුරු වෙච්ච රෝගියෙක් කියලා හඳුනගන්නේ පරීක්ෂණයක් කරොත් විතරයි. නමුත් ලෝකෙ බොහෝ රටවල පරීක්ෂණයක් කරගන්නවත් පහසුකන්නේ ඉතාම සීමිත විදියට පරීක්ෂණ ටික කෙරෙන්නේ. එවැනි රටවල් වල ගත්තොත් සමහර වෙලාවට නියමිත රෝගීන්ගෙන් 5%ක්වත් වාර්තා වෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ අද ගත්තත් වාර්තාවෙන් ප්‍රමාණය ලෝකේ කෝටි 4 ඉක්මවලා තියෙනවා. මේ වෙනකොට කෝටි 5කට ආසන්න වේගෙන යනවා. මියගිය ප්‍රමාණයෙන් බලන්න මිලියනයකට වැඩිය. ලක්ෂ 12කට ආසන්න වේගෙන එනවා මියගිය ප්‍රමාණය මේ වෙනකොට තියෙන සංඛ්‍යාලේඛන විතරයි. එතකොට මේ තාම බෙහෙතක් නෑ. මාස ගානක් ගත වෙලා තාම ලෝක විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට පර්යේෂණ කරන කාටවත් මොන තරම් උත්සාහ කරත් දිවාරය මහන්සි වීගෙන සාර්ථක ඖෂධයක් හොයාගන්න බැරි වුණා. හැබැයි රෝගය නතර වෙලා නෑ. වේගෙන් පැතිරීගෙන යනවා. අපිට පේනවා යම් මට්ටමින් අපි ආරක්ෂිතයි අපි නම් බේරුණා කියලා හිතාගෙන හිටපු රටවල් පවා නොසිතපු විදිහට මේ රෝගෙ පැතිරෙන පටන්ගත් අපේ රටේ වුණත්. ඒ නිසා පිංගතුනි, පසුගිය කාලේ තුළ ආපස්සට හැරිලා බැලුවොත් සාමාන්‍යයෙන් අවුරුදු නැති වුණා මිනිස්සුන්ට. වෙසක් කාලේ හොඳට එකතු වෙලා වෙසක් පින්කම් කරපු මිනිස්සු වෙසක් කාලේ පින්කම් කරගන්න බැරි වුණා. පොසොන් කාලේ. එතකොට මේ වගේ පූජනීය පුණ්‍ය භූමි සාන මහා පින්කම් අපි දන්නවා අපේ රටේ ගත්තත් කොච්චර මිනිස්සු එකතු වෙලා පින්කම් කරනවද? ඒ කරන පින්කං ආයිමත් දැන් මේ කටින කාලේ එනකොට කටින පින්කං කරන්න සූදානමින් බලාපොරොත්තුවෙන් මොන තරම් පිරිසක් වස් ආරාධනා කළ මේ කටයුතු සංවිධානය කරගෙන ඉන්නවද? ඒ නිසා මෙවැනි අවස්ථාව විශේෂයෙන් ලෝකෙ විශාල විපතක් ව්‍යසනයක් ඇතිවෙන වෙලාවක ඔබ කොහොමද ඔබේ ජීවිතය තුළ උතුම් ගුණධර්ම ආරක්ෂා කරගන්න? උතුම් සීලයක පිහිට ගන්නේ. ඔබ කොහොමද ධර්මය තුළින් ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න? අද අපි මේ ධර්ම දේශනාව තුළ විශේෂෙන් කතා කරන්නේ ගැනයි. පිංගතුනි, අඩාඩා හරි සිල් රකින්න දක්ෂවෙන් ප්‍රතිඵල ඔබ කරා ලැබෙනවා අම්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහරයි ඉන්නවා අල්පරජක්ක කෙලෙස් අඩුවයි ඉන්නවා ලෝකේ. සමහරයි ඉන්නවා කෙලෙස් වැඩි.
ඒ අය උපතින්ම කෙලෙස් වැඩි අයින්න. ඒ අයට රාගෙන් හරියට හිත පීඩා කරන. දවේශය කයෙන් තියනවා හිත හරියට දවේශය නිසා පීඩාවට පත්වෙනවා. මෝහෙන් හිත පීඩාවට පත්වෙනවා. හිත විපිලිසර වෙනවා. හිත කම්පනය වෙනවා. එපා වෙනවා කලකිරෙනවා. එතකොට මේ සියල්ලත් එක කෙලෙස්වලින් කොච්චර පීඩාවත් වෙන විකල්පයක් නෑ. ඔබ මොන තරන් දුකක් පීඩාවක් දැනුනත් කෙලෙස් නිසා අඩාඩාහරි සිල් රකින්න. කොහොම හරි වීරියෙන් ගුණධර්ම පුරන් ඒක ප්‍රතිඵල ලැබෙනවා. දැන් අපි හිතමු බේතක් තින මේ බේත තිත්තයි. හැබැයි මේ බේත අපි කවුරුත් දන්න වෛද්‍යවරු හැමෝම අනුමත කරපු හොඳ බෙහෙතක් කියලා හිතන්න. ඔබේ රෝගයක් තියෙන මේ රෝගයේ නිසා ඔබ දුක්විඳනවා එක්ක මැරෙන්න්නත් පුළුවන්. මේ රෝගෙ පැතරුණොත් ඔබ මැරෙන්න්නත් පුළුවන්. හැබැයි ඒ රෝගෙට හරියනම අවශ්‍යදී තියෙනවා. හැබැයි බෙහිත තිත්තයි. තිත්ත වනත් බොනකොට අපිරිය වෙන්න පුළුව වමන යන්න එන්න පුළුව. හැබැයි කොහොම හරියේ බේත බිව්වොත් ඔබේ රෝගේ සම්පූර්ණයෙන් සුව වෙනවා. අන්නේ වගේ කෙලෙස් නිසා කොච්චර බෑ කියලා හිතෙනවා එපා කියලා හිත දැම්බලන්න සිල්ගන්න යන හිතනය. ඔන්න පෝය දවස එනකොට බොහෝ පිරිසක් හිතන මං මේ පෝයට නම් සිල් ගන්න. මේ පෝයට නම්මං කොහෝම හරි සිල් ගන්න. හැබැයි හෙට පෝය කියලා කලින් දවස හිතෙනවානේ අද බෑ. උදේ පාන්දර හිතෙනවා අදනම් කම්මැලි ඊළඟ පෝයට පටන්ගන්න. එතකොට ඔය වගේ කී දෙනෙක් නම් ආපස්සට දදා පස්සි බැරිය අද නොවේ හෙටයි අද නොවේ හෙටයි කිය කුසල්ලොලින් මිනිස්සු පිරිහෙන එකට ධර්මය යනි ප්‍රමාදය කියලා. කුසල් වඩන්න තියෙන අකමැත්ත අරතිය. මෙන්න මේ ස්වභාවය මනුස්්‍යයන්ගේ මනසේ හිතේ නිතර මතුවෙන. අන්නේ නිසා තමයි මේ ලෝකයේ සිල් රකිනවා කියන එක ලේසි දෙයක් නෙමේ. සාමාන්‍යෙන් අපිට අසිල් ගන්නවා කියන එක වර්තමානයේ නිකන් සමාජය මේක කළ යුතු දෙයක් මේක නික අපේ සංස්ෘතියේ දෙයක්. සමර් චාරිත්‍රයක් සමහරුමික චාරිත්‍රයක් කියල හිතාගෙනින්. අපි දන්නවා යම් වැඩක් පටන් ගන්නකොට ඔන්න පොල්තෙල් පහන දැල්වීම. පන්සී සමාදන්වීම න්‍යාය පත්‍රය මුලින්ම තියෙන ඕක. සාමාන්‍ය උදේ පන්සිල් අරම් මිනිස් වැඩ පටන් ගන්න. තමර්කෙන අපි උදේට පන්සිල් සමාදන් වෙලා තමයි දවස වැඩ පටන් ගන්න. ඉස්කෝලෙට ගියාට පස්සේ ළමයි ඔක්කෝම පන්සිල් සමාදන් කරන උදේ පාන්දර. එතකොට මේ හොඳයි සමාදන් වෙනකොට පිනක් රැස්වෙනවා. ඒකට කෙනවා සමාධාන සීලේ. හැබැයි බොහෝ දෙනෙකුට ඒක සමාදන්වීම මිසක් එතනින් එහාට මේ ශික්ෂාපද ගැන සිහියෙන් ඉඳලා මං මේ ආරක්ෂා කරගත යුතුයි මගේ කයවචනය සංවර කරගත යුතුයි මම රැකිය යුතුයි මං ආරක්ෂා කරගත යුතුයි ඒ හැඟීම බොහෝ දෙනෙකුට නෑ. අඩුගානේ සිල් සමාදන් වෙන අයගෙන් 1000කට එක්කෙනෙක්වත් මං මේ ශික්ෂාපද කොහොම හරි රැකගන්නවා කියන අධිෂ්ඨානින් ජීවත්වෙනවා නෙමේ. බොහෝ අය චාරිත්‍රයක් වගේ සිල් ගන්නවා විතරයි. අන්න ඒකයි ප්‍රතිඵල නැත්ති සුදු ඇඳගෙන හිටියට. සමහරලාවට සිල්රෙදි පොරෝගෙන හිටියට. සමහරු පන්සලට සිල්ගන්න ගියාට. ප්‍රතිඵලනෑ ඒ අයම කියනකෝ අපි පෝයිට සිල්ගත්ත සතර පෝයට සිල්ගන්න. අපි කාටවත් කරදරයක් කරන්නේ නිතර පන්සිල් සමාදන් වෙන අපිටම මේ කරදර කියන. පිංහතුනි මතක තියාගන්න අපි අපිට අවංක වෙන්නට ඕනේ. මේ සීලේ කියන්නේ සිල් රඟපාන එකක් නෙමේ. සමහර හිතෙන්ට පුළුවන් මේ සමාජයේ මට මං බොහොම සිල්වතෙක් කියලා සමාජි මිනිස්ව අතර මට කීර්තියක් ප්‍රසිද්ධියක් ගෞරවයක් ඇති කරගන්න මේක මට උපකාරවේ. එහෙම හිතාගෙන සිල් රකින ඇත්තින්න. සමහර වෙලාවට ඒක තමන්ගේ ප්‍රසිද්ධියට උපකාරයක් හැටියට. තමන්ගේ සමහරලාවට හැන් මිනිස්සු රහසේ පව් කරන කොච්චර ඉන්නවාද. ප්‍රසිද්ධිය පේන්න කරන්න ඒක කොහොම හරි හංගගෙන පෝයට සිල් ගන්නවා බුදුන් වඳනවා මහා පින්කං කරනවා සමාජ ඉදිරියේ මහා උපාසකය වගේ රඟපාන. හැබැයි ඔහුගේ ජීවිතය අභ්‍යන්තරේ වෙනම චරිතයක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අයි සමාජයේ සමහරු කෙනවා ඒ තැනට ගැලපෙන විදියට ඉන්න ඕන කියන. අපි පෝයට සිල් ගන්නවා පන්සලට ගිහාම එහෙමයි පාටියකට ගිහාම එහෙමයි ඉතින් කණබොන්න වෙලාවට එහෙමයි
තින් අපි හැම තැනටම එහෙමයි කියන ඒ තැනට ඒ විදියට ඉන්නවා කියනවා. හැබැයි පිංහතුනි ඔබ ඔබට කරන වංචාවක්. ඔබ ඔබෝ රවට්ටගෙන ජීවත්වෙන ජීවත්වීම. ඒ නිසා ඔබ හිතට එකඟව අවංක සිල්වත් ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්න. ඒක ප්‍රතිඵල ඔබට දිට්ට දම්මවේදනී විදිහට ලැබෙනවා. අපි බලමු මේ සීලය ආනිසංස සීල විපත්තිය. අපේ බුදුරජාණන් වහන්සේ පෙන්නලදීලා තියෙනවා. දැන් අපි සීලේ කොටසෙන් කොටස ඉස්සරලා තේරුම් ගමක. පළවෙනි එක තමයි තෙරුවන් සරණ යන ශ්‍රාවකයන්. පළවෙනි මේක බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වෙන්. තිසරණ සහිත පන්සිල් සමාදන්වීම තුළ. දැන් බොහෝ දෙනෙකුට හිතෙන්න පුළ මොකක්ද මේ තිසරණ සහිත පන්සිල්. ඇයි අපි එහෙම පන්සිල් ගන්නේ. මතකතියාගන්න තිසරණයේ සරණ යනවා කියලා කියන්නේ එයා කර්ම කරම්ඵල විශ්වාසෙන් ලෞකික සම්මාධිට්්‍යය තුළ පිහිටලා මේ භයානක සංසාර ගමනෙන් නිදහස් වෙන මගේ ගුරුවරයා මගේ ශාස්තෘන් වහන්සේ හැටියට මං බුදුරජාණන් වහන්සේයෝ පමණක් සරණ යනවා කියන තැනට ඇවිල්ලා බුද්ධන් සරණං ගච්ඡාමි කියලා ඔන්න බුදුන් සරණ යනවා. මේ භයානක සංසාර ගමනින් මාව මුදවන ඒ බුදුරජාණන් වහන්සේ වදාහල වැඩ පිළිවල ධර්මය මං අනුගමනය කරනවා. ඒ මගම මං ගමන් කරන කෙනෙක් බවට පත්වෙනවා කියන තැනට ඇවිල්ලා දම්මන් සරණං ගච්ඡාමි කියලා අන්‍යයා ධර්මය සරණයන. ඊළඟට මේ මාර්ගයේ ගමන් කළ ප්‍රතිඵල ලබපු ශ්‍රාවකයෝ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ඒ අය තමයි මේ මාර්ගයේ ගමන් කරන අයගේ පෙර ගමන් කරු. අපිට පෙර මේ මාර්ගයේ ගමන් කරල ප්‍රතිඵල ලබපු අය. එහෙම නම් මේ මාර්ගයේ ප්‍රතිඵල ලැබෙන දෙයක් එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. මේ මග වඩලා කෝටි ප්‍රකෝටි ගනම් ප්‍රතිඵල ලැබවා. එහෙම නම් මටත් පුළුවන්. මාත්තේ ශ්‍රාවකයන් අනුගමනය කරමින් ඒ ශ්‍රාවකයන් ගමන් කරපු මාර්ගයේ තුළම ගමන් කරනවා කියලා සංගන් සරණං ගච්ඡාමි කියලා මේ ධර්ම මාර්ගය ගමන් කළ ප්‍රතිඵල ලබපු ආර්ය මහා ශ්‍රාවක සංඝයා සරණය. එහෙම තිසරණයේ සරණ ගිය කෙනා උතුම් පංචසීලේ සමාදන් වෙන. තිසරණ සහිත පන්සිල් කියන්නේ මතකතියාගන්න සෝතාපත්ති අංග හතරේ. අපි සමාදන් වෙලා තියෙන සෝතාපත්ති අංග හතර. බුදුරජාණන් වහන්සේ පෙන්වා සෝවාන් වෙච්ච කෙනෙකුට ලැබෙන සෝතාපන්න වෙච්ච පුද්ගලයකුට පිහිටන ප්‍රධාන ලක්ෂණ හතරක්ති අංග හතර. බුද්ධය අවිච්ච ප්‍රසාදය. එයා බුදුරජාණන් වහන්සේ ගැන අච්චල අවිච්ච ප්‍රසාදයෙන් යුක්තයි. ධම්මය අවිච්ච ප්‍රසාදයා ධර්මය ගැන අච්චල සද්ධාවකින් යුක්තයි. සංගේ අවිච්ච ප්‍රසාදයා ශ්‍රාවක සංඝයා ගැන අච්චල සද්ධාවකින් යුක්තයි. ආර්ය කාන්ත සීලයකින් යුක්තයි. එයා සීලය දිවිහිමියෙන් රකින ආර්යකාන්ත සීලයක් සමාදන් වෙන කෙනෙ. එතකොට අන්නේ විදිහට යාගේ ජීවිතය උතුම් සීලයක පිහිටලා ආර්යකාන්ත සීලයක පිහිටපු කෙනෙ. ඒ වගේ මෙයා තුනුරුවන් ගැන අච්චල සද්ධාව ඇති කරගත්ත කෙනෙ. ඒ සෝවාන් විච්ච කෙන අවබෝධකය ඇතිවෙන්. එදකොට ධර්මය දියුණු කරන ශ්‍රාවකයගේ පළවෙනිම ඉලක්කෙ සෝවාන්වීම තමයි පළවෙනි ඉලක්කේ. දැන් කෙනෙකුගේ ඇහොත් ඔයාට ඉස්සල්ලාම මට රහත්වෙන්න ඕන කීවට ඒ අදහස අපේ කෙලවරේ ලැබෙටති. ඒක තමයි නිෂ්ඨාව. ඒක තමයි මේ මාර්ගය වඩල අවසාන ප්‍රතිඵලය. හැබැයි මාර්ගයට පැමිණෙනකොට ලැබෙන පළවෙනිම දේ තමයි සෝවාන් මේක පිළිවලට යන්නේ. සෝවාන් වෙන්නෙත් නැතුව සකදාගාමයෙන්නෙත් නැතු අනාගාමි නොව එක පාට රහත් වෙන්නේ. අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. අනුපිළිවලින් සීලේ තුළ හික්මෙනවා. අනුපිළිවලින් ප්‍රතිපදාව හැසිරෙනවා. අනුපිළිවලින් ධර්මය ප්‍රතිඵල තමන් කරායනවා. ඒ නිසා ඉස්සල්ලාම සද්ධානුසාරී දම්මා ඒ තමයි සෝවාන් මාර්ගි සද්ධානුසාරී ධම්මානුසාරී. ඊට පස්සයා සෝවාන් ඵලයට පත්වෙනවා. ඊට පස්සයා සකදාගාමී මාර්ගය වඩලා ඵලයට පත්වෙනවා. ඊට පස්සයා අනාගාමී මාර්ගය වඩලා අනාගාමී ඵලයට පත්වෙනවා. ඊට පස්සේ තමයි අරහත් මාර්ගය වඩලා රහත්වෙන්. එතකොට ක්‍රමාණුකූලෝ පියවරෙන් පියවර පියවරෙන් පියවර ගැඹුරට යන වැඩ පිළිවෙල. මේ වැඩ පිළිවෙලේ
ධර්ම මාර්ගයට පැමිණෙන පළවෙනිම ශ්‍රාවකයාගේ ඉලක්කෙ සෝවාන් වෙන මං කොහොමහරි සෝවාන් වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගන්න. කොහොමහරි මං සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා ආදී මේ ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය කරලා සතර අපායෙන් මං සදහටම මිදෙනවා. අන්න ධර්ම මාර්ගයේ පින් පව් කර්ම ඵල විශ්වාස කරන සද්ධාවෙන් යුක්ත ශ්‍රාවකයාගේ මුල්ම ඉලක්කය. ඒ ඉලක්කය තුළ පිහිටල තමයි යා පන්සිල් සමාදන් වෙන්නේ. ඒ සමාදන් වෙන්නේ රඟපාන්න නෙමෙයි. ඒ සමාදන් වෙන්නේ අවංකවම මම මේ ශික්ෂාපද ටික ආරක්ෂා කරගෙන මේ ධර්ම මාර්ගයේ මං ගමන් කරනවා කියන තැනට ඇවිල්ලා. එතකොට බලමු අපි මේ ශික්ෂාපද ටික. ප්‍රාණඝාතයෙන් වළකිනවා. තමන් ප්‍රාණඝාතය කරන්නෙත් නෑ අනුල්ලව්ව කරවන්නෙත් නෑ. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාණඝාතය විස්තර කරන ගොඩාක් තැන් තියෙනවා. දඩු මුකුරු අරගෙන අවියාවිධ අරගෙන සතුන්ට කපන කොටන ඒ අයගේ ජීවිත තොර කරන නිහිත දණ්ඩෝ නිහිත සත්වෝ ලජ්ජී දයාපන්නෝ සබ්භපාන භූතේසු හිතානුකම්පි අන්නේ විදිහට සියලු සත්වයන් ගැන හිත මෛත්‍රී කරුණාව අනුකම්පාව ඇති කරගෙන ආවිධවලින් ගහන්නේ කොටන්නේ මරන්නේ ඒ අයගේ ජීවිත නැති කරන්න නැතුව කිසිම විදිහකට පුංචි සතෙකුටුවත් මගින් හිංසාවක් නොවේවා කියලා අන්න ප්‍රාණඝාතයෙන් වළකින. හොරකමින් වළකිනෝ. කවමදාවත් නොදුන් දෙයක් නම් අනුසතු දෙයක් මං කවදාවත් හොරකං කරන්නේ. වැරදි කාම සේවනින් වළකිනෝ. ගිහි ශ්‍රාවකයකුට විවාහ වෙනකංගයා කුමර බඹසර කුමරි බඹසර ආරක්ෂා කරගෙන බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන. විවාහවනාට පස්සේ බිරිඳක් තමන්ගේ ස්වාමිය ඉක්මොල යන්නේ. ස්වාමිය බිරිඳ ඉක්මවා යන්නේ. ඔවුන් ඔවුන්ගේ ජීවිතවල පමණ තමන් පංචකාමයන් විඳිනවා එතනින් එහා වැරදි ජීවිත ගත කරන්න යොමු වෙන්නේ. ඊළඟට බොරු කියන්නේ. දැන් මේ බොරුව කියන එක සමාජය හැම්ම තැනම පැතිරිලා තින ඔබ හොඳට බලන්න. සමහරගෙන බොරුවක් කියන්නතු ජීවත් එන්නත් බෑ කියල ඒ මට්ටමට බොරුව සාධාරණී කරණය කරගන්න උත්සාහ කරන පිරිසක්කින්. බොරු කියන කෙනාට නොකළ හැකි පාපයක් නෑ කියල බුදු හාන්දුරුව පෙන්නු. දවසක් බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාන්දුරන් වහන්සේ. බුදු හාන්දුරන්ගේ කුටියට වැඩම කර ඒ වෙනකොට උන්වහන්සේ රහත් වෙලා හිටියනෑ. පුංචි රාහුල හාන්දුරන් වහන්සේ කුටියට වඩිනකොට සාමාන්‍යෙන් ඉස්සර අදත් තියෙනවා ගොඩක් කාරන්නේවල කුටියට ඇතුල් වෙන තැන තියෙන පැම් භාජනයක් තියලා. පාදෝවනය කළ පිහගෙන තමයි කුටියට එන්න තින මොකද ඒ කාලේ ගොඩක්තුරට මඩ ගෑවිලා කුණු ගෑවිලා දූවිලි මේවා එක්ක ඒ කුටිය අපිරිසිදු වෙන නිසා කුටියට ඇතුල් වෙන තැනම පැම් භාජනයකින් පාදෝවනය කරගෙන ඇතුල් වෙන තියෙන. තින් අර භාජනයෙන් පැන් එකක් අරගෙන පාදෝවනය කරලා භාජනය වතුර චුට්ටක් ඉතුරුුණා. ඒක එහෙම මුඩින් තියලා පුංචි රාහුල හාන්දුරු බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටියට වැඩම කරලා වන්දනා කළ එකත් පසකින් වාඩි වුණා. ඒවෙලේ බුදුරජාණන් වහන්සේ අර හිස් දැන් භාජනයේ වතුර චුට්ටයි තියෙන පාදෝවනය කළ ඉතුරු වෙච්ච හිස් භාජනය අරගෙන. ශ්‍රීහස්තයෙන් අරගෙන පුංචි රාහුල හාන්දුරට පෙන්න රාහුල මේ භාජනය ඔබ දකිනවද හෙමයි ස්වාමීන්. බලන්න මේ භාජනයේ තියෙන පැන් ඉතාම ස්වල්පයක් තියෙනවා ස්වාමීනි. ඒටික හැලුවා. හලල භාජනයේ බුදුරජාණන් වහන්සේ මුනින් හරවලා පෙන්නවා. රාහුල දැම් මේ භාජනයට වතුර වැක්කෙරුවෝ. මේ භාජනයේ ජලයෙන් පිරෙනවද නැද්ද කෙලෙව. දැම් මුනින් හරවලතිය. අපි දන්නවා භාජනයක් කලයක් වේවා මුනින් හරවල වතුර වැක්කෙරුව කියලා කලේ ඇතුළට වතුර පිරෙන්නේ. ස්වාමිනි භාක්‍යතුන් වහස කොච්චර වතුර වැක්කෙරුවත්. මුනින් නවපු භාජනය කරනම් වතුර පිරෙන්නේ ඇකිව ගලාගෙන යනවා. පුංචි රාහුල හාන්දුරන් බුදුරජාණන් වහම දැම් මේ උපමාවකින් තේරෙන විදිහට උපමාව විස්තර කරලා බුදුරජාණන් වහන්සේ වද රාහුල දැන දැන බොරු කියන කෙනාගේ ජීවිතයත් මේ හිස් භාජනය වගේ හිස් කුසල් දහම් රැස්සෙන් නෑ කියෝ. දැන දැන නිතර බොරු කියන කෙනාගේ ජීවිතයේ සම්පූර්ණ හිස් ජීවිතය කුසල් වැඩෙන්නේ. ඔහුට නොකළ හැකි පාපිකුත් නෑ කියෝ. දැන් ඔබ සමාජය දිහා බලන්න මිනිස්සු මිනී මරලා. දහතේ දිවරනවනේ මං කරේ නෑ ස්වාමීනි මන් දන්නේවත් නෑ ස්වාමීනි බණපොතේ අතතිල දිවරණ මිනිස්සු නැද්ද. මගේ අම්ම පල්ල මගේ තාත්ත පල්ල මගේ ඇස් දෙක පල්ල දරුව පල්ල කියලා තමන්ගේ දෙමවපියෝ දරුව පාවල දෙනවා.
තමන්ගේ වැරදි වහගන්න. එතකොට බොරු කියන කෙනාට නොකළ හැකි පාපයක් නෑ. ඊළඟට හොරකං කරලා ඇත්ත කියනවද මිනිස්සු ගොඩා නෑ. මිනිස්සු හොරකං කරලා කොච්චර නම් තම්මන් දන්නේවත් නෑ මේ මාව අල්ලන්න කරපු දෙයක් කොච්චර බොරුවෙන් වහගන්නවත්. වැරදි කාම සේවනයේ යෙදිලා මේ තොරතුරු අහුනාට පස්සේ කොහෙන් හරිගුව එලි වෙනවා. කොච්චර දහතේ දිවරනවා නෑ කියනවා කොච්චර නම් මිනිස්සු බොරුවෙන් වහන්න උත්සාහ කරනවා. ඔබ බලන්න සමාජ මිනිස්සු බොරු කියන්නේ ඔක්කොටම කලින් කියන මම මේ බොරුවක් එහෙම කියනවනේ මේ යෝන් කියලා. එතකොට මේ වගේ බොරුව බොරුවෙන් වහගන්න උත්සාහ කරනවා. බේබද්දෙක් බලන්න ගඳයෙන්නේ එක බලා අර බීවේ නෑ කියලා සමාජයට පෙන්න ගන්න කොච්චර රඟපෑම් කරන්න උත්සාහ කරනවාද කිය. ඒ නිසා බොරු කියන කෙනාට නොකළ හැකි පාපයක් නෑ කිය. පිංහතුනි මේ දීර්ඝ සංසාර ගමනි අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකීය කල්ප ලක්ෂයක් පුංචි කාලයක් නෙවෙයි. දස පාරමී සම්පූර්ණ කරගෙනාව. දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපෙක්ඛා. මේ දස පාරමී පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගෙනාව. ඊටත් කලින් සොලසා සංකේ කල්ප ලක්ෂයක් මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් පුරමින් මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කරා වචනින් බුදු බව ප්‍රාර්ථනා කරා විවරණ ගන්න පෙර. මේ ආපු දීර්ඝ සංසාර ගමන පුරාම බොරුවක් කියල නෑකිර ඔන්න බලන්න බුද්ධත්වය කරායන බෝසතාණන් වහන්සේ සංසාරි පුරාම රැකපු ගුණේ සත්‍යවාදී බවමයි. සත්‍යවාදී බව මේක ලේසි දෙයක් නෙමේ. බොරුවක් කියනවා දැම් බොරු කිය සසර ඇවිල්ලා ආරය සත්‍යයක් අවබෝධ කරන්න පුළුවන්ද සත්‍යවාදී නොවී. මේ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරන්න නං ඔබ ඔබේ ජීවිතය තුළ පවා ඇතිකරගත යුතු උතුම්ම ගුණේ තමයි මං මොන්න විදිහකටවත් මගේ ජීවිතය නැති වුණත් බොරුවක් නං කියන්නේ. ඇත්ත කියලා වැඳලා සමාවගත්තත් වෙච්ච වැරැද්ද පිළි අරගෙන. ඒක සේස්ටයි බොරුවකින් වහගෙන ජීවත්වෙනවට වඩා. අන්නේ නිසා පිංහතුනී බොරුවෙන් වලකින්. මොක දද සමාජයේ පුරා හැම්ම තැනම තියෙන බොරුව පැතිරිල් බොරුවෙන් වලකින්. එතකොට කෙනෙක් ප්‍රාණගාතයෙන් වලකිනවා හොරකමින් වලකිනවා වැරදිකාම සේවනෙන් වලකිනවා බොරුවෙන් වලකිනවා මත් පැන් මඩ්‍රවි භාවිතයෙන් වලකින. ඔන්න ඔය පහ නිත්‍ය සීල ගිහි ශ්‍රාවකයකුට අපි මේ කතා කරන්න ගිහි ශ්‍රාවකය මේ ගිහි ශ්‍රාවකයගේ නිත්‍ය සීලේ තමයි ඔය පංචසීලේ ඔබ කොහෙ හිටියත් ඔබ ලංකාව හිටියත්. සමහරලාට මේ තත්ව නිසා දැන් ඔන්න පන්සල්ට යන්න බෑ ඉස්සර සිල් ගත්ත දැන් සිල් ගන්න යන්න බෑ දැන් ඉස්සරනල් ලොක පින්කංවලට ගියා දැන් ඒකටත් කරදර බයයි යන්න එන්න. හැබැයි ඔබට පන්සිල් රකින්න එක බාධාවක් නෙමේ. ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔබට ගෙදර ඉදම් පන්සිල් රකින්න පුළුවන්. ඔබට ගෙදර ඉඳම් කොහේ හිටියත් ඔබ ලෝක රට හිටිය කියලා හිතන් ඔබ විදේශ රටක මැද පෙරදික වෙන්න පුළුවන් යුරෝප පැත්ති වෙන්න පුළුවන් තව ලෝකෙ කොයි කෙලවරක කොහේ ජීවත් වනා ඔබට පුළුවන් පන්සිල් රකින්. එයා කොහේ හිටියත් එයා සිල් රකිනවන. එයා තමයි ධර්මය තුළ ඉන්න කෙනා බුදු හාන්දුරු ළඟින් ඉන්න කෙන. පිංහතුන අපේ බුදුරජාණන් වහන්සේ ලස්සන දේශනාවක් කරා එක තින සංගාටි කන්න සූත්‍රය කෙල්. සංගාටි කන්න කෙනෙක තේරුම තමයි සිවුරු කොනක එල්ලියාම සංගාටි කන්න කෙන සිවුරු කොනේ එල්ලියාම. බුදුරජාණන් වහන්සේ දවසක් භික්‍ෂූන් වහන්සේලාට දේශනා කරම් මහනෙන එක භික්ෂුවක් ඉන්න බුදු හාමුදුරුව විදිහටම සිවුරු පොරෝණු. බුදුරජාණන් වහන්සේ සිරිපා තබන ආකාරය බලාගෙනඉදලා ඒ විදිහටම අඩිය තියතියා බුදු හාමුදුරුව සිරිපා තබන විදිහටම ඇවිදින්නත් පුරුදුවරු. දැන් ඒ විදිහට රඟපානවා කියලා හිතම්. බුදුරජාණන් වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ සිවුරෙ කොනක් කල්ලගෙන බුදු හාදුරන්ගේගේ ගෑවි නොගෑවී ළඟින්ම පස්සෙන් එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළම් මහනෙන මං විදිහටම සිවුරු පෙරෙව්වත්. මගේ සිවුරෙ කොනක් අල්ලගෙන මගේ පස්සෙම් ආවත්. මං විදිහටම ඇවිදින්න පොරුදුනත්. එයාගේ හිතේ ධර්මය නැත්නම්. එයා උතුම් සීලාදී ගුණධර්ම ආරක්ෂා කරන්නේ නැත්නම්.
එයා ධර්මාවබෝධයට අවංක උත්සාහයක් ගන්නේ නැත්නම් එයා බුදුරජාණන් වහන්සේට වඩා ගොඩාක් දුරින් ඉන්න කෙනෙක් කියෝ. හැබැයි යම් කිසි කෙනෙක් ඉන්නවා එයාගේ ජීවිතයා උතුම් සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කරනවා. එයා පන්සීල් රකිනෝ. එයා භාවනා කරනවා. එයා ඉන්න යොදුන් ගානක වෙන රටක ඉන්නවා කියලා හිතන් එයා බුදු හාන්දුරගේ බණපදයක් අහලයා කොහොමහරි සීල් රකිනෝ. භාවනා කරනවා. බණහනෝ. ධර්මය දියුණු කරගන්න අවංක උත්සාහයක් ගන්න. යොදුන් ගානක් ඈත හිටියත් දුර ඇත හිටියත් එයා බුදුරජාණන් වහන්සේට ළඟින්ම ඉන්න කෙනෙක් කියල බුදු හාන්දුරුව අදාල්. එහෙමනං අපිට පේනවා බුදුරජාණන් වහන්සේට ලංවෙන්න පුළුවන් ධර්මය වෙන දෙයකින් නෙමේ. බුදු හාමුදුරුවන්ගේ දකින්න බුදුරජාණන් වහන්සේ වදල යා තමයි සැබෑලිස බුදුන් දකින්න කියලා. බුදු හාමුදුරුව දකින්න පුළුවන් ධර්මය. ඒ නිසා ඔබට මේ වසංගත කාලේ ලෝකෙ පුරාම පැතිරෙන මේ වසංගතයත් එක්ක. ඔබ ලෝකෙ මොන රටක ජීවත් වනත් ඔබ සිල් රකිනවන. ඔබ දවසකට බණත් දෙකක් අහන්න පුරුදුවෙන්. ඔබේ ජීවිතය ඔබ නිතර තුනුරුවන් ගුණ සිහි කරල විශේසෙන් මේ කාලේ තුන් සූත්‍රයේ රතන සූත්‍රයේ මහාමංගල සූත්‍රයේ කරණීයමිත්ත සූත්‍ර මේ පිරිත් කියලා බුදුන් ඇඳල තුනුරුවන්ගේ ආශීර්වාදය. දවස ගානි උදේ හවස තුනුරුවන් ගුණ සිහි කරලයි ආශීර්වාදය ලබාගන්න. පිංගතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ එයා තමයි බුදුරජාණන් වහන්සේව දකින කෙනා. එයා තමයි බුදුරජාණන් වහන්සේට ධර්මයෙන් ලංවෙන කෙනා. එහෙම නං ඔබටත් බුදුන් දකින්න බුදු හාන්දුරන්ට ධර්මයෙන් ලංවෙන්න පුළුවන්කම තියෙන. පිංගතුනේ පෝය දවස දැන් නිති පන්සිල් රකින බුදු හාන්දුරන්ගේ ශ්‍රාවකයා. පෝයට මොකද කරන්නේ උපෝසත සීලයක් රකිනවා. විමානවත්තු කියල ධර්මය සඳහන් වෙනවා දිවිය ලෝක ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා. පින්දහම් කරලා ගුණ ධර්ම රැස් කරලා දිවිය ලෝක ඉපදිච්ච දෙවියන්ගේ ජීවිත කතා එක තියන්නේ විමානවත්තුවේ. මුගලම් මහරහතන් වහන්සේ බොහෝ ඉර්දි බල සම්පන්නයි. උන්හන්සේ නිතර දිවිය ලෝකෙට වඩිනෝ. වැඩම කළ දෙවියන්ගේ විස්තරහනවා පින්වත් දෙවිය. පින්වත් දෙව්දුව ඔබ මේ තරන් සැප සම්පත් විඳින්නේ මොනවගේ පිනක් කරලාද. ඔබ මොනවගේ පිනක්ද කරගත්තේ මනුස්ස ලෝකෙති. එදකොට ඒ දෙවිවරු දෙව්දුව කියනවා ස්වාමීනී මං බොහොම දුප්පත් කෙනෙ මං ලොකූ පින්කරේ නෑ. සමහරය කියනවා මං බත් හැන්දක් පූජ කරා. මං ගෙදර තිබ දංකුඩ ටිකක් මං ඒක සූර්ල පින්ඩ පාතියාපු ආරයන් වහන්සේ නමකට දංකුඩ ටිකක් පූජ. එතකොට පූජ කල තියෙන පුංචිතයක්. හැබැයි කියනවා ස්වාමිනි මන් නිති පන්සීල් රැක්කා. සතර පෝයට උපෝ සතේ රැකගත්තා. අන්නේ පිනෙන් තමයි මං මේ දිවිලෝක ඉපදුනේ කියලා. එතකොට බලන්න දෙව්ලෝ උපදින්න හේතුවෙච්ච කාරණී නිති පන්සීල් රැකීමත් සතර පෝයිට උපෝ සතේ රැකීමත් දෙව්ලව උපදින්න තමන්ට උපකාර වනා කියෙන්. විමානවත්වේ බොහෝ දෙවියුරුවය කාරණීම සිහිපත් කරනවා නිති පන්සීල් රැකීමයි පෝයට උපෝ සත සීලේ සමාදන්වීමයි සුගතිය උපදින්න තමන්ට උපකාර වනා කියල්. පෝය දවසට උපෝ සත සීලයක් එක ගෙදර ඉඳං හරි සමහන් ලාවට අපි දන්නවා සමහත් නොසිතන විපත් මිනිස්සුන්ටෙන් අපේ රටේම ඔබ හිතන් ඔන්න දැම්මීට කාලෙකට කලින් ඔය නොෙක් බෝම්භ ප්‍රහාර ඇති වෙච් පාස්කු ප්‍රහාර ඇති වෙච්ච කාලි. මාසයක් දෙකක් මිනිස්සු ඒ කාලවල සිල් ගන්න යන්න බය වුණා. ඊළඟට මීට අවුරුදු ගානකට පෙරොය ශාස්ත්‍රවාදී ප්‍රහාර බලවත් එච්ච කාලවල මිනිස්සු එකතු වෙන්න සිල් ගන්න පින්කං කරන්න යන්න බය වුණ. ඊළඟට මේ වසංගත නොසිතන විදිහට මිනිස්සු පන්සලකට යන්න බයයි පින්කමක් කරන්න බය එකතු වෙන්න බයයි. එදකට මේ තත්ත්වය අපි දන්නේ නෑ එන්නේ අනාගතය තව වැඩිවෙයිද. මොන විදිහට ලෝකෙ ව්‍යාප්ත වෙයිද මොන තරම් මිනිස්සු අසරණ වෙයිද. නොසිතන දේවල් වෙන්න පුළුව. ඒ නිසා ඔබ ගෙදර ඉදං හරි පන්සල්ට ගිහිලා සිල්ගන්න බැරිය වාතාවරණයක් තියෙනවන ගෙදර ඉදන් සිල් සමාදන්වෙන්. ඔබට තියෙන්නේ සීලේ කියන්නේ ඇඳගෙනන්න ඇඳුම පිහිටන එකක්කත් ඔබ ගිහින් වාඩි වෙන තැන පිහිටන එකක්කත් නෙමේ ඒක තියෙන්නේ ඔබේ හිතේ ඔබ ඒ ගුණධර්ම ආරක්ෂා කරන්න ගන්න උත්සාහය. මනෝපුබ්බංගමා දම්ම හිත තමයි මේ හැම දේකට මුල්ලෙන්. හිතෙන් තමයි දැඩි අධිෂ්ඨානයකි මං කොහොමහරි මේ සීලාදී ගුණධර්ම රකිනවා කළ සීලේ කියන කය වචනය සංවර කර ගැනීම. ඒකට මුල්වෙන්න හිත.
හිත නොමග යන්න ඉඩ නොදී තමන්ගේ කයයි වචනයයි සංවර කරගෙන. පෝය දවසකට දැන් අපි ගමුයේ අෂ්ටාංග උපෝසත සීලේ ප්‍රාණඝාතයෙන් වලකිනෝ. හොරකමින් වලකිනෝ. අර පන්සීල්වල තියෙනයෝ. ඊළඟට සාමාන්‍ය පන්සිල් රකිනකොට වැරදි කාම සේවනින් වැලකුණේ. හැබැයි පෝය දවසට යා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන විවාහ වෙලා හිටියත් එයා බ්‍රහ්මචාරීව ඒ දවස ගත කරනවා. බොරුවෙන් වලකිනෝ. මත්පැන් මද්‍රව්‍ය භාවිතයෙන් වලකිනෝ. ඊළඟට නැටුම් ගැයුම් වාදන විසූක දස්සන මල් සුවඳ විලවුන් ගැල්වීම් මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨාන. වෙන සාමාන්‍ය පන්සිල් රකින ගිහි කෙනෙකුට නටන්න සින්දුවක් කියන්න විනෝද වෙන්න ලස්සන්ට ඇඳල පැළඳල ඉන්න ආභරණ පලඳඉන්න එපා කියලා කොහෙවත් නෑ. ඔබ ගිහි ජීවිතය බොහොම ලස්සන්ට හොඳට ඇඳල කාලා ඇඳල ජීවත්වෙන්. හැබැයි පෝය දවසටයා උපෝ සතයක් රකිනවා. එදාට යා රහතන් වහන්සේ අනුගමනය කරන දවසා. එදාට වෙන දනටපු කෙන අයිදා නටන්නේ. වෙනද සිින්දු කියපු කෙන අයිදා වචනය හොඳටම සංවරයි. එදාට වචනින් බොහොම සංවරයි. වෙන ද මල් සුවඳ විලෝන් ගල්වගෙන බොහොම ලස්සන්ට සැරසිච්ච කෙන අයිදා බොහොම චාම් සුදු වාශ්‍රයකින් සැරසිල අවුතුම් සීලයක් රකිනවා. උච්චාසයන මහාසයනා වේරමණි. උසස් වටිනා මහා සුපෝකභෝගී ආසන ඒ පරිහාරණයෙන් එදාට වැලකිලා බොහොම චාම් සරල ජීවිතයක් ගත කරන. විකාල භෝජනය වලකිනෝ. පන්සිල් රකිනකොට අනිත් දවස්වලට තමන්ට බඩකිනියනකොට හිතන වෙලාවට ඕන වෙලාවකට හැමවෙලීම මිනිස්සු කනවා. හැබැයි පෝය දවසට උපෝසතය රකින කෙනා. එදාට තමන්ගේ ආහාරය ගැන පවා තමන් හොඳ දමනයක් ඇති කරගන්න. විකාල භෝජන විකාලි ආහාර ගන්නේ. ආහාරයේ අපි දන්න සාමාන්‍ය ගෙදර කනකොට ප්‍රතිවේක්ෂා නොකෙරුවට ගෙදර කොතන වුණ ප්‍රතිවේක්ෂා කරන එක වටිනෝ. ආහාරය කියන්නේ ආහාරයේ පටික්කුල සංඥාව කියන්නේ ධර්මාවබෝධයට උපකාර වෙන එක භාවනාවක් හැටියට පෙන්න්නන. හැබැයි අපි පෝය දවසට ඔබ දන්නවා පන්සලක හෝඒවා සිල්ගත්ත තැනක හෝඒවා උතුම් සීලයක් සමාදන් වෙච්ච කෙනෙක්. පෝය දවසට ආහාර පිඟාන අතට අරගෙන එක හොඳට ප්‍රත්තිවෙක්ෂා කරනවා මේ සතර මහාධාතු මේවා වෙනස් වෙනවා මේ කටට ගත්තට පස්සේ මේක කෙලෙක්ක මිශ්‍ර වුණාට පස්සේ මෙන්න මේ වගේ ස්භාවකට පත්වෙනවා දැන් අපි කටට අරං හපලා එලියට ගත්තොත් කවරු හරි කයිද කොච්චර දකිනකොට වමන යනවන. එතකොට අපි මේ බාහිරින් ලස්සනට තියාගෙන කෑමවලට දාන ලස්සන නිර්මාණම හිතන් මොන්න තරන් ලස්සනට ඇහැ පිනවන්න කෑම හැදුවත් කටට ගත්තට පස්ස වෙන ඇත්ත ක්‍රියාවලි. මේක බඩට ගිහිල්ලා බඩේ දිරවල අසූචි බවට පත්වෙලා යන ක්‍රියාවලියෙන් නුවනින් විමසමින් අවබෝධයෙන් ආහාරගන්න. එදකොට මේ වගේ ජීවිතේ ඉස්සර බුදු හාන්දුරන්ගේ කාලේ නං පසොලොස්සක පෝයට විතරන්න මේ සතර පෝයටම උපෝ සතේ රැක්ක. ඒක පිනෙන් මොනව නැති වුනත් මරණින් මත්තේ සුගතිය ගියා. ඒ වගේ අය ගැන තමයි විමානවත්වේ සඳහන්වෙන්. තිය නිසා පිංවතුනි සිල් රකිනවා කියන එක මෙලවම මහා ආනිසංස ගොඩක් ලැබෙන පිනා. ඊට අමතරව එදිනෙදා ජීවිතයේ පවා අර උපෝසත සීලෙ නැති වුනත් ආර්යෂ්ඨායික මාර්ගයේ මාර්ගාංගය හැටියට ආජීව අෂ්ටමක සීලෙ බොහෝ දෙනෙක් සමාදන් වෙන. බුදු හාන්දුරයි කාලෙත් මේ ආජීව අෂ්ටමක සීලෙ සමාදන් වෙච්ච බොහෝ ශ්‍රාවකයෝ ගැන සඳහන් වෙන. අර පන්සිල් වලට අමතර වචනින් ගොඩක් සංවර වෙන. පන්සිල්වල තියෙන බොරුවනේ. ආජීවෂ්ටමක සීලේ කියන්නේ ආර්යෂ්ඨායික මාර්ගයේ මාර්ගාංග 3. අපි කාටත් ඔබට මට අපි කාටත් නිවන් දකින්න මාර්ගඵල ලබන්න අපි ගමන් කළ යුතු එකම මාර්ගයේ තමයි ආර්යෂ්ඨායික මාර්ගය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංගවලින් යුක්ත ආර්යෂ්ඨායික මාර්ගය. එතකොට මෙන්න මේ මාර්ගය තුළ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ප්‍රඥා කොටස. සම්මා වාචා කම්මන්ත ආජීව කියන සීලස්කන්ධය. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ සමාධි ස්කන්ධය. අර බැලූ බැල්මට තියෙන්නේ ප්‍රඥා සීල සමාධි වගේ හැබැයි වඩන්න තියෙන්නේ සීල සමාධි ප්‍රඥා වසයනුයි ආර්යෂ්ඨායික මාර්ගයේ වැඩෙන්නේ. එතකොට
මෙහි තියෙනවා සීල කොටස. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. සම්මා වාචා වචනෙන් වෙන වැරදි 4කින් වලකිනවා. බොරුව, කේලම, පරුස වචන, හිස් වචන. වචනේ සංවර කරගෙන ඔය වචනින් වෙන අකුසල් 4කින් වලකින. ඊළඟට සම්මා කම්මන්ත කායික ක්‍රියාව තුළ ප්‍රාණඝාත, හොරකම්, වැරදිකාම සේවනයේදී ඒවැන් වලකින. සම්මා ආජීවය කියන්නේ ජීවත්වීම පිණිස හොරකං වංචාවල් පගාගැනී නොකළ යුතු වෙලඳා. එතන ගැන ආජීවය හැටියට පෙන්නන්නේ තමන් ජීවත්වීම පිණිස අසාධහරණ වැඩ කරන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා නොකළ යුතු වෙළදා මස් පිණිස සතුන් ඇති කරනේවා. අව්‍යාවිධ වෙළදාම්, මත්කුඩු මඩ්‍රව්‍ය වෙළදාම්, වසවිස වෙළදාම්, වහල් වෙළදාම් ඒවැන් වැලකිලා ඒ විතරක්නේ මිනිස්සු බඩු කිරණ එක පව බලන්න කොච්චර හොරට බඩු කිරනවාද කියන. පගාගන්නේවා, අල්ලස් ගන්නේවා. එතකොට සාධහරණව දහඩිය මහන්සියෙන් සාධහරණ ධාර්මිෂ්ට ජීවිතයක් මං ගත කරනවා කියලා ආජීවෂ්ටමක සීලේ සමාදන් වෙන. ගිහි ශ්‍රාවකෙක් හැටියට මේ උතුම් ශික්ෂාපද ඔබ රකිනවා කියන්න. ඔබ මේ ලෝක ඉන්න මහා වාසනාවන්තම පුද්ගලෙක් බවට පත්වෙනවා. ඒ නිසා සිල්වත් කෙනාට දෙවියම් පවා වැඳුම් පිදුම් කරනු. සතරවරන් දෙවියම් මේ තොරතුරු හොයාගෙන ගිහිල්ලා. පෝයට සිල්ගන්න ගුණධර්ම පුරණ ධර්මී හැසිරෙන අය ගැන සුධර්මා දිවිය සභාවේදී සක්‍ර දෙවියන් ඇතුළු දෙවරු ඉදිරියේ ඔවුන්ගේ තොරතුරු කියනකොට දෙවියන් සාධකාරදිදී ඒ පින් අනුමෝදන් වෙනවා කියන. එහෙමනං අනාගතයේ මේ අය දිවිය ලෝකවලට එනවා. ඒ අය ධර්මී හැසිරෙනවා. සුගතියන මාර්ගය වඩනවා. අනාගතයේ දෙවියන්ගේ මේ දිවිය ලෝක පිරී යනවා කියලා දෙවියන් ප්‍රීතිගෝසා කරමින් මනුස්ස ලෝකෙ සිල් රකින පින් කරන අය ගැන අහල සතුටු වෙනවා කියන. එනිසා පිංහතුනේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඔබ ලෝකෙ රවට්ටන්න ගියොත් ඔබමයි රැවටෙන්. ඒ නිසා සීලය කියලා කියන්නේ ඔබ ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න ඔබ ගන්න උත්සාහය. ඒ නිසා ඔබ සීල් රැක්කොත් ඔබට ඒක ප්‍රතිඵල අනුන් අරගෙන යන්න. ඒක ප්‍රතිඵලයේ සංසාරය අරගෙන යන්න ඔබමයි. ඒ නිසා බුදු හාන්දුරුව පෙන්වා අත්තානං උපමං කත්වා. තමා උපමා කරගෙන සීල් රකින්න. ඔබ සීල් රකිනකොට මතකතියාගන්න. තමා උපමා කරගෙන සීල් රකින්නකින්. අත්තානං උපමං කත්තා. අන්න එහෙම සීල් රකින්න කෙනා හැම වෙලායම හිතනවා තමන්ගේ හිත නොමග ගියත් මං මේ වැරැද්ද කරන්න හොද නෑ. මට මේ වගේ වැරැද්දක් වෙනවට මං කැමති නෑ වගේමයි අනිත් අයත්. ඒ නිසාමං ප්‍රාණඝාතයෙන් වලකිනවා, මං හොරකමෙන් වලකිනවා, මං වැරදි කාමසේවනින් වලකිනවා, මං බොරුවෙන් වලකිනවා, මං මත්පන් මද්‍රව්‍ය භාවිතයෙන් වලකිනවා. ඒ විදිහට තමන් තමන්ගේ සීලයේ ගුණ ධර්ම තුළ පිහිටලා තමා උපමා කරගෙන වැරදිවලින් වලකිනු. පිංහතුනි සීල ආනිසංස ධර්මය සඳහන් වෙනවා. සිල් රකින කෙනාට දිට්ට ධම්ම වේදනය වශයෙන් සීල ආනිසංස 5ක් පෙන්නනවා. එයින් 4ක් මේ ජීවිතේම ලැබෙනවා කියන. පළවෙනි එක තමයි මහණෙනි සිල්වත් කෙනා මෙලොව භෝග සම්පත්තියෙන් දියුණුව කරා යනවා කියන. ඔබ හොඳට බලන්න සිල්වත් ජීවිතයක් ගත කරන කෙනා භෝග සම්පත්තිය දියුණු වෙනවා කියනවා. භෝග සම්පත් කියන්නේ ගෙවල් දොරවල් ඉඩ කඩං යානවාහන හම්බ කරපු දේවල් මිල මුදල් වස්තුව මෙලව එයා දියුණුව කරා යනවා සීලේ ආනිසංසයක් හැටියට. එක පැත්තකින් ගත්තොත් ඔබ දන්නවා දුස්සීලකම නිසාම මිනිස්සුන්ගේ දේපල විනාශ වෙන ප්‍රධානම කරුණු හිතන් බේබදුකම, සල්ලාලකම, සුරාව, සූදුව, ඔය ගොඩාක් වැරදි පාපමිට්ට සේවනේ මේ නිසා තමයි මිනිස්සුදු නැත්තර නැති වෙලා දේපල විනාස කරගෙන උගස් තියලා සූදු ගහලා මහපාරට හිඟමනට වැටෙන්නේ මිනිස්සු දුස්සීලකන් නිසා. කෙනෙක් සිල් රකිනවා කියලා කියන්නේ එයාගේ වස්තුව ධනය ආරක්ෂාවට. එයා හම්බ කරන ධනය ඉතුරු කරගෙන යාගේ ජීවිතයේ මෙලව ලෞකික දියුණු ඇති කරගන්න. ඒක මෙලව ලැබෙන
ආනිසංසයක් තමයි සිල්වත් කෙනා භෝග සම්පත්තියෙන් දියුණු වෙනවා. දෙවනි එක බුදුහාඳුරුව පෙන්වා සිල්වත් කෙනාගේ සීලේ ගැන කීර්තිරාවයක් ලෝකෙ පැතිරෙන. ඔබ හොඳට බලන්න මිනිස්සුන්ට ඔබ කාලයක් සිල් රකින්නකොට ඔබ සිල් රැඟ පෑවේ නැතිවුණාට ඔබ කාලයක් සිල් රකින්නකොට ගුණධර්ම අවංකව දියුණු කරනකොට දිට්ට දම්ම වේදනීය විපාකයක් වසයෙන් සමාජෙන් ඔබට ලොකු ගෞරවයක් ඇතිවෙන. අසවලා බොහෝම ගුණහාපත් කෙනෙ. බොහොම සීලවන්ත කෙනෙ කාටවත් කුරාකෝමියකුටවත් කරදරයක් නොකරන කෙනෙ. හොඳ මනුස්සේ කොහොම කියනවා මිනිස්සු. හොරබොරු වංචාවක් නැති කෙනෙ. ඔන්න ඇසුරු කරනවා නම් මිනිස්සු. ඔය වගේ ඔබ ඕන තරන් අහල ඇති සිල්වතුන් ගැන මිනිස්සු කීර්තියෙන් කතා කරනවා ගෞරවෙන් කතා කරනවා. හැබැයි ඒක අනි පැත්ත මිනිස්සු කියන මේ හොරේ පව්කාරේ ඕක බොරුකාරේ කට ඇරියොත් බොරු කියන්න අන්න බේබද්ද පේනවා නේද. ඔවුන් සල්ලාලයෝ ගෙවල්වලටත් පද්දගන්න පවය දුස්සීලයෝ. මිනිස්සු ඔහොම කතා කරන ඔබ ඕන තරන් සමාජය හල ඇති. ඒ කතා කරන්නේ දුස්සීලකං කරන අයට ඒ දුස්සීලකං වලින්ම සමාජී නින්දාවක් අගෞරවයක් පැතිරෙනවා. ඒකත් ඔවුන්ට දිත්‍ර දම්මවේදන විපාකය. හැබැයි පිංහතුනි සිල්වතාට කීර්තිරාවයක් පැතිරෙනවා ඔහුගේ සිල්වත්කම ගැන. ඊළඟට බුදුහාන්දුරුව පෙන්වා මහනිනි සිල්වත් කෙනාට මෙලව විසාරදව ඉන්න පුළුවන් ඔහුගේ හිත තැතිගන්නෑ කෙන. ඔහුගේ හිතට බයක් දුකක් වේදනාවක් තැතිගැන්මක් ඇතිවෙන්නේ. දැන් බලන්න දුස්සීලයා හැම වෙලාම ඉන්නේ මං ගැන එලිවෙයිද කවුරු හරි මං ගැන කියයිද මාව දැන් අහුවේද මගේ වැරදි එලිවුණු මං ඉඳලයි ඔහොම තමයි හිතන්නේ. එහෙම හිතා විඳෝ ජීවත්තයට දුස්සීල කෙන හැම වෙලාම තමන්ගේ වැරදි අහුවේ කියලා විඳවනවා කියන මනසේ. හැබැයි සිල්වත් කෙනා විසාරදව ඉන්න යාට බයක් නෑ ඕන තැනක විසාරදව ඉන්න පුළුව. උඩින් එකයි යටින් එකයි නෑ අවංක සිල්වත් ජීවිතයක්. දැම් බලන්න සිල්වතාට කොච්චර මෙලව ආනිසංස ලැබෙනවද කියලා ඊළඟ එක බුදුහාදුර පෙන්වා මහණනි සිල්වත් කෙනා සීලේ බලවත්වීම නිසාම මරණ මංචකේ සිහිමුලාවෙන්නෑ කිය. තමන්කරපු පින් කුසල් බලවත් වෙලා සිහිය අර පිනෙන් රැකෙනවා සිහිමුලා වෙන්නේ. හැබැයි දුස්සීල කෙනා සිහිමුලා වෙනවා කියලා බුද්ධ දේශනාවම තියෙනවා. මේ ජීවිතය හරියට සිල් රකිින් නැත්නං ඔහු මේ ජීවිතයේ සිහිමුලාවෙන්න තින ඉඩ කඩ වැඩි මරණාසන්න වෙනකොට කල්පනාවනෑ කරපු කියපු අකුසල් පව්කන් සමහරුන්ට චිත්ත පටි වගේ පේනවා. මං මේ වගේ වැරදි වැඩ කරා අයෝ මං මේ වගේ පව්කං කර අයෝ මං මේව කර කොච්චර කෑගහල කියෝලා හූ තියලා වමාරලා මැරෙන මිනිස්සු ඉන්නවද. ඒ නිසා පිංහතුනේ සිල්වත්වෙන්න. හොඳ සිහිනුවනින් කරපු පින් කුසල් සිහිකරගෙන මැරෙන් හරි පුළුවන්. පස්වනික බුදුහාදුර පෙන්වා මහනිනි සිල්වත් කෙනා මරණින් මත්තේ සුගතිය උපදිනවා. ඒක පරලවට. සිල්වත් කෙනාට ලැබෙන ආනිසංසයත් තමයි ඔහු මරණින් මත්තේ සුගතිය උපදිනවා. එක පරලවටන එතකොට මෙලවටම බලන්න බෝග සම්පත්තියෙන් දියුණු වෙනවා විශාල කීර්තිරාවයක් සමාජි තුළ ඔහු සිල්වතෙක් කියලා ඔහු ගැන පැතිරිලා යනවා. සමාජයේ ඔහුට බයක් තැති ගැනීමක් ඇතිවෙන්න ඔහු බොහොම විසාරදව අභීතවයාට ජීවත්වෙන්න පුළුවන් සතුටි මරණ මංචකයේ සිහිමුලාවෙන්න කුසල් බලවත්වෙන. මරණින් මති සුගති යන. මේ සීලේ ආනිසංස මෙලවම ලැබෙන ආනිසංස ගොඩක් බුදු හාදුරු පෙන්නු. අන්නේ නිසා පින්වතුනේ සිල්වත් ජීවිතයක් ගත කරන්න. කොහොම අඩාඩා හරි සිල් රකිින්. කෙලෙස් නිසා කොච්චර පීඩාවල් ඇති වුණත් අකුසලේටම හිත දුවන්න පුළුවන්. බෑ කියලම හිතෙන්න්න පුළුවන්. බොහෝ එක තම හිතේ සභාව සිල් ගන්න හිතනකොට අනේ බෑ අද නම් බෑ. අද නොවේ හෙටයි. මට කම්මැලි ඔහොම හිතෙනවා කොච්චර හිතෙනවා. ඒ අතර කොහොම හරි නෑමං කොහොම හරි කර මට වෙන විකල්පයක් නෑ. මට වෙන බේරෙන් අතක් නෑ. මට පිහිට තියෙන්නේ මන් රකින ගුණධර්ම විතරයි. ඒ නිසාමං කොහොමහරි ධර්මය තියවුණු කන මං කොහොමහරි ගුණ ධර්ම රකිනෝ. මං කොහොමහරි මේ ශික්ෂාපද ආරක්ෂා කරගන්නවා කියලා අවංක උත්සාහයක් ගන්න. ඒ නිසා මේ ලෝකෙම විශාල විපතකට යන වෙලාවේ. අපිට පේන අසල්වැස ඉන්දියාව දිහා බලන්න ඔබ ලංකාව ජීවත්වෙන කෙනෙක්න. කොයි තරම් වේගෙන් මේ රෝගෙ පැතිරීගෙන යනවද. හිතාගන්නවත් බෑ. ඊළඟට ආසියාවිති අනෙක් රටවල් දිහා බලන්
පාකිස්තානය බංගලදේශය ආසියාව තින අනික් රටවල් ටික ලෝකෙ බලවත්ම රටවල් ඇමරිකාව යුරෝපය බොහොම දියුණු රටවල් වල පවා අන්ත අසරණ භාවයකට මේ රෝග නිසා මිනිස්සු පත්වෙලා. අනාගතයේ තව කොච්චර කාලයක් දැන් අවුරුද්ධකට ආසන්න වෙනවා මේ රෝගේ හොයාගෙන ඉස්සල්ලා. ටික පැතිරෙන්න්න පටන් අරගෙන දැන් මාස ගණනාවක් වෙනවා ලෝකෙ තුළ. මේ මාස 7-8 තුළ ලෝකයේ තුළ කෝටි ගානකට පැතිරුණා. තව අනාගතයේ තව අවුරුද්දක් අපි දන්න අපි ප්‍රාර්ථනා කරමනේ ඉක්මනට අවෂ්‍යදයක් හොයාගෙන මේ ලෝකයාටම සුවපත් භාවේ ලැබේවා කියලා අපි මෛත්‍රී සිතෙන් ප්‍රාර්ථනා කරන. නමුත් යථාර්ථය අපි දන්නේ නෑ තව කොච්චර කාලයක් යයිද මොනවගේ ප්‍රශ්න අනාගතය අපිට මෝන දෙන්න සිද්ධ වෙයිද ලෝකයාම අසරණ වෙනකොට අපි වගේ රටවල් ඒ වගේම අපි මිනිස්සු සාමාන්‍ය මිනිස්සු කොච්චර එදාවේල හම්බ කරගෙන කන මිනිස්සු අසරණකංවල ජීවත්වෙන අය අපේ මය විදේශ රටවල් වල ජීවත්වෙන විදේශික බලන්න මැද පෙරදිග ඉන්න බොහෝ දෙනෙක් අන්ත අසරණයි මේ කාලේ. ඒ රටවල් වල සේවයට ගිහිල්ල වැඩ කරන මිනිස්සු ලෝකෙ ගොඩක් රටවල් වල ජීවත්වෙන ගමන් ලංකාවට එන්න බලාගෙන ඉන්න බොහෝ දෙනෙකුට ඒ ගන්න බැරුව මේ හැම දෙයක් තුළම මිනිස්සුන්ගේ සම්බන්ධතා මේ හැම දෙයක්ම බිඳිලා විශාල මානසික පීඩන පවුල් ප්‍රශ්න හැම පැත්තකිම මතුවෙන කාලයක් ආර්ථික ප්‍රශ්න රස්සා නැති වෙනවා ආදායම් මාර්ග නැති වෙනවා මිනිස්සු නාය වෙලා දැන් අයට දෙන්න කෙනෙකුත් නෑ. එතකොට මේ හැම ප්‍රශ්නයක්ම එක්ක මිනිස්සු මානසික වැටෙනවා. අපිට පිහිට පිළිසරණ තියන්නේ ධර්මයෙන් හිත හදාගන්න එක විතරයි. ඒ නිසා මොන ප්‍රශ්න මොන ගැටලු මොන විපත්තාවත් ඔබ කොහොම හරි ධර්මය තුළ රැඳෙන් ධර්මය තුළ ආරක්ෂාවෙන් ධර්මය තුළින් ඔබේ හිත සකස් කරගන්න. තියහෙම නං ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය ගෙවිල අවසන් වෙලා යනෝ. අපි දන්නේ නෑ කවදා කොත්තන කොයි මොහොතේ මොන විදිහට අපේ ජීවිතය අවසන් වෙයිද. ඒ නිසා අප්‍රමාදීව ඔබ හැම දෙනාටම උතුම් සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. පිංගතුනි අද ධර්ම දේශනාවෙන් ධර්මානු ශාසනාවෙන් අපි මේ රැස් කරගත් සියලූම පින් සියලු දෙවියෝ සාධු කාරදිදී අනුමෝදන් වෙත්වායි දෙවියන්ගේ පිහිට රැකවන ආශිර්වාද ඔබ හැම දෙනාට මත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් සැලසේවා. ඔබ හැම දෙනාට මුතුන් නිවන් අවබෝධය පිණිස ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා වේවා කියලපි ආශිර්වාද කරනු. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. සදහැවතුනි ඔබ වෙනුවෙන් අද දවසේ ලක්හඬ සිතනිවන බුදුබණ සුමදුර ධර්මානුශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමීන් වහන්සේ විසින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත් පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහැවතුනි ඔබ එලෙසින් ශ්‍රවණය කළ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ නිකවැරටිය කොටවෙහෙර තමරෝඩුව විහාරමාවතේ පදිංචි WM පුංචිමැණිකා මහත්මිය විසින් රෝගාතුරව සිටින ආදරණීය මෑණියන් වන JHM මේනුහාමි උපාසක මාතාවට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමත් වසර කිහිපයකට පෙර පරලෝ සැපත් කිරියම්මා WM මැණික්හාමි උපාසිකා මාතාව සහ කිරියත්තා JHM අපුහාමි දෙපළට පින් අනුමෝදන් කිරීමත්
JHM සංජීව අනුර බණ්ඩාර ආදරණීය සොහොයුරාට පින් අනුමෝදන් කිරීමත් SWM තරුෂ චමෝද්‍ය අබේසිංහ පුතුට නිදුක් නිරෝගී භාවය සහ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කිරීමත් පරලෝසපත් WM රන්මැණිකා මාතාවට පින් අනුමෝදන් කිරීමත් JHM මෙතුල් චන්දුනු ජයපත්ම චූටිපුතුට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ අරමුණ වී තිබුණා. අද දවසේ ලක්හඬ සිතනිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවේ දායකත්වයේ දරූ WM පුංචිමැණිකා මහත්මිය නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලු දෙනාටම මේ පින්පෙත් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. දායකත්වයේ දරන එතුමියටද නිදුක් නිරෝගී චිරජීවනය සේම කරන කියන කටයුතු සාර්ථක වේවා. ග්‍රහ අපලදොස් ප්‍රහීන වේවා. සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ රැකවරණයත් ලැබේවා. අවසන දායකත්වයේ ගැන කටයුතු කළ එතුමියට සේම ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදැවතුනි ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. 07.01 551 356 දුරකථන අංකයට කතා කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයේ ගෙන කටයුතු කරන්නට. ඒ වෙනුවෙන් ඔබට පින් සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.